ගානක් ලියා ගනිමු. මේකට කලින් අපි කතා කරපු විදිහේ ප්‍රශ්නයක් මම ඔයාලට ආයෙමත් මේ ටිකක් තේරුණා මදි කියපු නිසා ආයෙත් ලියාගෙන ආවා. ලියා ගන්න. ආරක්ෂක නිලධාරීන් 50කගෙන් යුතු කණ්ඩායමක ආරක්ෂක නිලධාරීන් 50කගෙන් යුතු කණ්ඩායමක පහෙන් දෙකක් කාන්තාවෝද ඉතිරිය පිරිමිද වූහ. පහෙන් දෙකක් කාන්තාවෝද ඉතිරිය පිරිමිද වූහ. කාන්තාවන් සංඛ්‍යාව 120ක් වීම සඳහා ඒ කණ්ඩායමට තව කොපමණ ආයි කියන්නකො කියලා. ඔන්න මම ආයෙත් මොළේ ඉඳලා කියන්නම්. ආරක්ෂක නිලධාරීන් 50කගෙන් යුත් කණ්ඩායමක පහෙන් දෙකක් කාන්තාවෝද ඉතිරිය පිරිමිද වූහ. කාන්තාවන්ගේ සංඛ්‍යාව කාන්තාවන් සංඛ්‍යාව 120ක් වීම සඳහා කාන්තාවන් සංඛ්‍යාව 120ක් වීම සඳහා ඒ කණ්ඩායමට තව කොපමණ පිරිමින් බඳවාගත යුතුද? ආයෙක සැරයක් කියන්නම් කාට හරි ලියාගෙන බැරි වුණා නම් පුතා. ලියාගන්න බැරි වුණා කියලා. ආරක්ෂක නිලධාරීන් 50කගෙන් යුත් කණ්ඩායමක පහෙන් දෙකක් කාන්තාවෝද ඉතිරිය පිරිමිද වූහ. කාන්තාවන් සංඛ්‍යාව 120ක් වීම සඳහා කොපමණ පිරිමින් බඳවාගත යුතුද කියලා තමයි අහන්නේ. තව කොපමණ පිරිමින් බඳවාගත යුතුද? ආයි බැරි වුණාද දන්නේ ලියා ගන්නවාට. ආයෙම කියද්දි හිමින් කියන්නම් පුතා. ආරක්ෂක නිලධාරීන් 50කගෙන් යුත් කණ්ඩායමක සහායයි කියලා ආසිකරිකෝ. හරි අක්බරම්. ආරක්ෂක නිලධාරීන් 50කගෙන් යුත් කණ්ඩායමක පහෙන් දෙකක් කාන්තාවෝද ඉතිරිය පිරිමිද වූහ. කාන්තාවන්ගේ සංඛ්‍යාව 120ක් වීම සඳහා ඒ කණ්ඩායමට තව කොපමණ පිරිමින් බඳවාගත යුතුද කියලා තමයි අහන්නේ. දැන් නිලධාරීන් ඔක්කොම ඉන්නවලු 50. හරිද? සම්පූර්ණ නිලධාරීන් ප්‍රමාණය 50යි. මේක හැදිලා තියෙන්නේ කියන්නේ පහෙන් දෙකක් කාන්තාවෝ සහ පහෙන් තුනක් පිරිමි වශයෙන්නේ. ආරක්ෂකාංශයේ පහෙන් දෙකක් ඉන්නේ කාන්තා නිලධාරීන්, පහෙන් තුනක් ඉන්නේ පිරිමි නිලධාරීන්. සම්පූර්ණ ඉන්නේ 50යි නම් මේ පහෙන් දෙක කියන එක අපි 50න් ගුණ කරගත්තන් පස්සේ
පස්සේ අපිට එනවා 5 සම්පූර්ණයෙන් ඉන්නවා අපිට කාන්තාව 20 දෙනෙක්. ඊට පස්සේ පුරුෂයන් ඉන්න ප්‍රමාණය අපිට හොයාගන්න පුළුවන්. 50න් 20ක් අඩු කරගත්තන් පස්සේ පුරුෂයෝ ඉන්නවා 30 දෙනෙක්. දැන් අපිට කියනවා කාන්තාව ප්‍රමාණය 120ක් කරන්න ඕනිලු. 120ක් කියලා කියන්නේ මේක සුළු කරගත්තන් පස්සේ පහෙන් එකක් නේද? 120ක් කියලා කියන්නේ පහෙන් එකක්. දැන් ඉන්න ප්‍රමාණය පහෙන් දෙකක් ඉන්නවා. පහෙන් එකක් තමයි කරගන්න ඕනි. දැන් කාන්තාව ප්‍රමාණය වෙනස් කරන්න නැතුව අපිට පිරිමි අය තමයි වෙනස් කරන්න කියලා කියන්නේ. අයි පිරිමින් බදවාගෙන මේක වෙනස් කරන්න ඕනි. ඒ නිසා එතකොට පුතා මේ 5න් 1 කියන ස්ත්‍රීන් ප්‍රමාණය 20 කියන එක ඒ විදිහටම අපිට තියාගන්න ඕනි. කාන්තාවන් 5න් 1 කියන්නේ 20 කියන එක අපිට ඒ විදිහටම තියාගන්න ඕනි. පිරිමි අයගෙන් තමයි මේක හදාගන්න ඕනි අපි. 5න් 1ක් කියන්නේ 20ක් නම් සම්පූර්ණ එක 5න් 5ක් වෙන්න එපේ. 5න් 5ක් වෙන්න නම් මේ 5න් 1 ගුණ කරන්න මේ 20 ගුණ කරන්න එපේ 5න්. එතකොට සම්පූර්ණ ඉන්න ඕන ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය 100ක් වෙනවා. කාන්තාව ප්‍රමාණය 20යි නම් 20යි කියන්නේ 5න් 1 නම් සම්පූර්ණ නිලධාරීන් ප්‍රමාණය 5න් 5ක් වෙන්න නම් 20 වරක් 5 100ක් එන්න ඕනිනේ. එතකොට 100යි ආරක්ෂක නිලධාරීන් පිරිමි අය එතකොට 80ක් වෙන්න ඕනි. 5න් 4ක්නේ. 5න් 4ක් කියලා කියන්නේ 80යි. 5න් 4ක් කියන්නේ 80යි. දැනට ඉන්නේ ආරක්ෂක නිලධාරීන් පිරිමි අය 30 දෙනයි. එහෙනම් අපිට වැඩිපුර බඳවා ගන්න ඕනි ආරක්ෂක නිලධාරීන් ප්‍රමාණය පිරිමි අය 80න් 30ක් අඩු කරගත්තන් පස්සේ අපිට එනවා 50යි කියලා. එතකොට වැඩිපුර බඳවා ගන්න ඕනි පිරිමි සංඛ්‍යාව 50යි. තේරුණාද ඒක? ආයෙමත් කියලා දෙන්න ඕනේද? හරි මම ඉන්නම්. සම්පූර්ණ පුද්ගලයන් 50ක් ඉන්නවා කියලා කිව්වා. ආරක්ෂක නිලධාරීන් කාන්තාව 5න් 2ක් සහ පිරිමි අය 5න් 3ක් විදියට තමයි ඉන්නවා කියලා මුලින්ම තියෙන්නේ. ඒ ආරක්ෂක නිලධාරීන් 50 දෙනා අදාගනිපු විදිය. 5න් 2ක් කාන්තාව 5න් 3ක් පිරිමි අය. එතකොට අපි මෙතන බලන්න තියෙනවා 5න් 2ක් කියලා කියන්නේ සම්පූර්ණයෙන් ඉන්නේ 50 දෙනයි නම් අපි ප්‍රමාණය හොයාගත්ත 5න් 2 20යි කියලා. එතකොට කියනවා 120ක් කාන්තාව කරලා ඉතුරු 180ම පුරුෂයෝ කරන්න ඕනිලු. එතකොට 120යි කියලා කියන්නේ අපි සුළු කරගත්තාම එතනනවා 5න් 1ක්. 5න් 1ක් කියන්නේ කාන්තාව ප්‍රමාණය වෙනස් කරන්න කියලා නෑ අපිට. එතකොට 5න් 1 වෙන්නේ ඒ කාන්තාව 20 දෙනාමයි. එතකොට අපිට 5න් 1ක් කියන්නේ 20යි නම් සම්පූර්ණ එක හදාගන්න 5න් 5ක් කරගන්න ඕනි. ඒ කියන්නේ 5න් මේක ගුණ කරගන්න ඕනි. එතකොට එනවා ඔක්කොම නිලධාරීන් 100ක් කියලා. ඊට පස්සේ මෙතන කාන්තාව 20යි නම් සම්පූර්ණයෙන් ඉන්නේ 100 දෙනයි නම් අපිට පිරිමි අය 80ක් බඳව ගන්න ඕනි. දැනට ඉන්නවා පිරිමි අය 30ක්.
එතකොට අපිට වැඩිපුර බඳව ගන්න ඕනි 80න් ඒ 30 ගියාට පස්සේ නිලධාරීන් 50 දෙනා. ලියාගත්තද පුතා? හරි කියන්නේ. right okay. අපි තව ගානක් ලියා ගනිමු. ලියා ගන්න. එක්තරා ගණිත විභාගයකට සහභාගී වූ ළමුන් 50ක් අතරින් එක්තරා ගණිත විභාගයකට සහභාගී වූ ළමුන් 50ක් අතරින් 30ක් පිරිමි ළමුන් වේ. 30ක් පිරිමි ළමුන් වේ. පළවෙනි කොටස ආයමත් කියන්නම්. එක්තරා ගණිත විභාගයකට සහභාගී වූ ළමුන් 50ක් අතරින් 30ක් පිරිමි ළමුන් වේ. පිරිමි ළමුන් සියලු දෙනාම විභාගය සමත් වූ අතර විභාගය අසමත් ගැහැණු ළමුන් ගණන 5කි. විභාගය අසමත් වූ ගැහැණු ළමුන් ගණන 5කි. තව සැරයක් මම කියන්නම් ගාන. සහභාගී වූ ළමුන් 50ක් අතරින් 30ක් පිරිමි ළමුන් වේ. පිරිමි ළමුන් සියලු දෙනාම විභාගය සමත් වූ අතර විභාගය අසමත් වූ ගැහැණු ළමුන් ගණන 5කි. විභාගය සමත් ගැහැණු ළමයි ගණන සොයන්න. විභාගය සමත් ගැහැණු ළමුන් ගණන සොයන්න. ඊට පස්සේ අපි බලන්න ඕනි කුලක එන්න පුළුවන් රටා තියෙනවා දෙකක්. එක රටාවක් තමයි මේ වගේ එන්න පුළුවන්. excuse me චුට්ටක්. කුලක එන්න පුළුවන් රටා දෙකක් තියෙනවා. මෙහෙම සාමාන්‍ය විදියට මොනවා හරි දෙයකට කැමති අය අකමැති අය ඒ දෙකටම කැමති අය දෙකටම අකමැති අය වගේ තියෙනකොට මෙහෙම. ඊට පස්සේ අපිට තව රටාවක් තියෙනවා කුලකයක් එන්න පුළුවන් මෙහෙම. දැන් මොනවා හරි දෙයකට උදාහරණයක් විදියට කිව්වොත් ක්‍රිකට් සෙල්ලම් කරන්න කැමති හැමෝම ක්‍රිකට් සෙල්ලම් කරන්න
කැමති හැමෝම වොලිබෝලුත් සෙල්ලම් කරන්න කැමති වගේ කිව්වොත් අර සියලුම දෙනා තව දෙයකට කැමති කියලා කිව්වොත් සියලුම දෙනා අයිති වෙන්න ඕනේ. එතකොට මෙහෙම රවුමක් ඇතුලේ රවුමක් තමයි එන්නේ. හැමෝම එක දෙයකට කැමති හැමෝම තවත් දෙයකට කැමති නම් එන්නේ මේ වගේ රවුමක්. වෙන උදාහරණයකින් කිව්වොත් අපි ඉංග්‍රීසි සමත් හැමෝම ගණිතය සමත් කියලා කිව්වොත් ඉංග්‍රීසි සමත් කියන රවුම ඇතුලේ ඉංග්‍රීසි සමත් හැමෝම ගණිතයක් සමත් කිව්වොත් ගණිතය රවුම ඇතුලේ ඉංග්‍රීසි රවුම එනවා. ඔන්න ඔය වගේ අපිට මේ කුලක වෙන් ඩයග්‍රෑම් එකේ අඳින්න පුළුවන් රටා දෙකක් අඳුර ගන්න පුළුවන්. දැන් අපි පුතා මේ ගානට ඇවිත් බලමු. මෙතන කියනවා එක්තරා විභාගයකට සහභාගී වූ ළමුන් 50ක් ඉන්නවලු. 30ක් පිරිමි ළමයි කියලා ඔන්න පිරිමි ළමයි ගණනක් දීලා තියෙනවා. ටිකක් අමුතුයි වගේ. බලමු. පිරිමි ළමුන් සියලු දෙනාම ඔන්න විභාගයේ සමත් වුණාලු. පිරිමි ළමුන් ඔක්කොම විභාගයේ සමත් වුණාලු. අසමත් වෙච්ච ගෑනු ළමයි ගණන දීලා තියෙනවා 5ක් කියලා. ඉස්සර වෙලාම අපි දැන් විභාගයේ සමත් අසමත් කියලා ඔන්න දැන් රවුම ඇඳගන්න ගියාට පස්සේදී අපිට දැන් ඔන්න විභාගයේ සමත් කියලා මෙන්න මෙහෙම ලිව්වා. විභාගයේ සමත්. එතකොට පිරිමි ළමයි ඔක්කොම විභාගයේ සමත්ලුනේ. එහෙනම් පිරිමි ළමයි හැමෝම විභාගයේ සමත් නම් පිරිමි ළමයි ටික එන්නේ මේ විභාගයේ සමත් කියන රවුම ඇතුළට. විභාගයේ සමත්ලු ඒත් එක්කම පිරිමි ළමයි 30යි කියලාත් අපිට දීලා තියෙනවා. එතකොට අපිට දීලා තියෙනවා විභාගයේ අසමත් ගෑනු ළමයි 5යි කියලා. එතකොට අපිට විභාගයේ අසමත් ගෑනු ළමයි 5යි නම් විභාගයේ සමත් කියන රවුම ඇතුළට එන ගෑනු ළමයි ටික එන්න ඕනි මෙන්න මේ පිට රවුම ඇතුළට. පිට රවුම ඇතුළට. එහෙනම් අපි කොහොමද මේක හොයන්නේ? සම්පූර්ණ ළමයි 50යි කියලා දීලා තියෙනවා. විභාගයේ පිරිමි ළමයි ඔක්කොම සමත් කියලා දීලා තියෙනවා. පිරිමි ළමයි ටික 30යි කියලා දීලා තියෙනවා. විභාගයේ අසමත් ගෑනු ළමයි ටිකක් දීලා තියෙනවා. එහෙනම් අපි මේක හොයන්න ඕනි සම්පූර්ණ ළමයි ගණනින් අඩු කරන්න ඕනි විභාගයේ සමත් වෙච්ච පිරිමි ළමයි හෙවත් සියලුම පිරිමි ළමයි ටික ගෙනුයි විභාගයේ ෆේල් වෙච්ච ළමයි ටිකයි එකතු කරලා සම්පූර්ණ ගාණින් අඩු කරා නම් අපිට ආන්සර් එක ගන්න පුළුවන් නේ 35යි 50යි 50යි කියන්නේ 15යි ආන්සර් එක 15යි තේරුණාද පුතා ඒ ගාන හදපු විදිය? අපි මේකට විභාගයේ සමත් කියලා මේ පැත්තට අසමත් කියලා කොටසක් දාගත්තේ නෑ. මොකද මේකේ තියෙනවනේ විභාගය පිරිමි ළමයි ඔක්කොම විභාගයේ සමත් කියලා. එතකොට අපිට මේක මේ විභාගයේ සමත් කියන ඒ විභාගයේ සමත් කියන කොටස ඇතුලේ තමයි පිරිමි ළමයි ටික විතර පිරිමි ළමයි. පිරිමි ළමයි ටික ඔක්කොම අයිති වෙන්නේ. එතකොට අපිට මෙහෙම ඇඳගත්තාම ලේසියෙන්ම විභාගයේ සමත් ගෑනු ළමයි ටික හොයාගන්න පුළුවන්. ඕකේ. ලියා ගන්න. මේ ගන්න ලියා ගන්න. අපි දැන් පුතා සමීකරණ යන පොඩ් ටිකක් අපි කතා කරගෙන ආවා. ඒ වගේම කුලක සම්භාවිතාවය ගැනත් ගණන් ටිකක් අපි හැදුවා. ඊළඟට අපි අනුපාත වලින් ගැටලු ටිකක් සාකච්ඡා කරමු. ඊට පස්සේ ඔයාලට මම හිතාගෙන ඉන්නවා ලබන සති කිහිපයේ වේගය ආශ්‍රිතව
දැන් මේ අද කරා වගේ ගැටලුව එහෙම දැන් මේ කරන්න යන අනුපාත ගැටලුව එහෙම ඔයාලට අනිවාර්යෙන්ම වගේ එක්සෑම් එක ෆෝකස් කරලම තමයි මම ගැටලු ටික හදා ගත්තේ ලබන සතියේ වේගය හා කාලය කියන ගොඩාක් වැදගත්ම කොටස් ටිකක් සාකච්ඡා කරන්න හිතාගෙන ඉන්නවා ඊට පස්සේ ඔයාලට මේ ටික මික්ස් කරලා අනිත් ගැටලුත් අහුවෙන්න එක්ක පේපර්ස් වලින් කරන්න තමයි හිතාගෙන ඉන්නේ හැබැයි සිද්ධාන්ත අහුවෙන තැන් මම ඔයාලට කියලා දෙන්නම් ගානට අදාළව සියලුම සිද්ධාන්ත ටික කියලා දෙන්න නැත්නම් අපේ ටිකක් ටයිම් එක පොඩ්ඩක් මේ මදි වෙයි කියලා හිතෙනවා ඔයාලට හැම වර්ගෙම ගැටලු අහුවෙන්නේ නැත්තෝනේ ඒ නිසා මේ අපි එහෙනම් මේක කරමු අනුපාත වලින් ගැටලු ටිකක් කරමු ලියා ගන්න පුතා දින 8ක් තිස්සේ දිනකට පැය 9 බැගින් දින 8ක් තිස්සේ දිනකට පැය 9 බැගින් මිනිස්සු 10 දෙනෙක් විසින් නිම කළ යුතු වැඩක් නිම කිරීමට මිනිසුන් 6 දෙනෙකුට ඔන්න මම ආයිත් මුල ඉඳන් කියන්නම් දින 8ක් තිස්සේ දිනකට පැය 9 බැගින් මිනිස්සු 10 දෙනෙකු විසින් නිම කළ යුතු වැඩක් නිම කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දිනකට පැය 12 බැගින් වැඩ කළහොත් දිනකට පැය 12 බැගින් වැඩ කළහොත් අනේ ආයිම මොකක්ද මේ කියන්නේ චුට්ටක් කියන්න පුළුවන් කියලා අහනවා හරි ඕකේ ඔන්නයි මුලින් ඉඳලා කියනවා දින 8ක් තිස්සේ දිනකට පැය 9 බැගින් පැය 9 ගානේ දින 8ක් තිස්සේ මිනිසුන් 10 දෙනෙකු මිනිසුන් 10 දෙනෙකු විසින් නිම කළ යුතු වැඩක් නිම කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දිනකට පැය 12 බැගින් වැඩ කළහොත් දිනකට පැය 12 බැගින් වැඩ කළහොත් වැඩිපුර දින කීයක් ගත වේද ආයමත් කියන්නම් දින 8ක් තිස්සේ දිනකට පැය 9 බැගින් මිනිස්සු 10 දෙනෙක් විසින් නිම කළ යුතු වැඩක් නිම කිරීමට මිනිසුන් 6 දෙනෙකුට දිනකට පැය 12 බැගින් වැඩ කළහොත් වැඩිපුර දින කීයක් ගත වේද තියාගෙන ඉවර ඇති කියලා හිතනවා
මාතෘකාවක් දුන්නේ පුතා මේ දැන් මේ කතා කරගෙන යන්නේ අනුපාත ආශ්‍රිත ගැටලු කියලා තමයි කිව්වේ. ඔයාලට අවශ්‍ය නම් ලියා ගන්න. නැත්තම් අපි කොහොමත් ගැටලු සාකච්ඡා කරනවනේ. සමහර වෙලාවට කලවම් වෙන්නත් පුළුවන්. මේ වගේ ගැටලු වලට කියන්නේ අනුපාත ආශ්‍රිත ගැටලු කියලා. සමානුපාත හා ප්‍රතිලෝම සමානුපාත වගේ කොටස් තමයි ඇතුළත් වෙන්නේ මේකට. 18 කියලා දෙන දෙනේ ආන්සර් එකක්ද? මාතෘකාවක් ඔයාලා නම් අනුපාත ආශ්‍රිත ගැටලු කියලා ලියා ගන්නකො. බලමු පුතා අපි. පළවෙනි ගාන හින්දා අපි හදලා ඉන්නේ ඔයාලා කෙනෙක් ආන්සර් දෙවිලා තියෙන්නේ. කමක් නැහැ. දින 8ක් තිස්සේ දිනකට පැය 9 බැගින් මිනිස්සු 10 දෙනෙක් විසින් නිම කළ යුතු වැඩක් නිම කිරීමට මිනිස්සු 6 දෙනෙකුට දිනකට පැය 12 බැගින් වැඩ කළහොත් වැඩිපුර වැඩ කරන්න ඕනි දින ගාන තමයි අහලා තියෙන්නේ. මේවට කියනවා පුතා මිනිස් දින කියලා. මිනිස් දිනක් හැදෙන්නේ දැන් වැඩ කරන්න එක්කෙනෙක් වැඩ කරන දිනයක් තීරණය කරන්න. මොකක් හරි දැන් ඔන්න මම හිතමුකෝ මම ගෙයක් හදන්න යනවා. දැන් ඔන්න මම තනියම ගේ හදන්න නම් මට යන ප්‍රමාණයයි ගොඩක් අය එකතු වුණොත් ගේ හදන්න යන දින ප්‍රමාණයයි වෙනස් වෙනවා. මම තනියෙන් හදනවා නම් මට ගොඩක් දවස් මේක හදන්න ඕනි. කට්ටිය එකතු වුණොත් මට මේක අඩු කාලයකින් හදාගන්න පුළුවන්. එතකොට මේක තියෙන්නේ මිනිස්සු වැඩි වෙනකොට අපිට ගේ හදන්න යන වෙලාව අඩු වෙනවා. මිනිස්සු අඩු වෙනකොට ගේ හදන්න යන වෙලාව වැඩි වෙනවා. දින ගණන වැඩි වෙනවා. එතකොට මේකේ තියෙන්නේ ප්‍රතිලෝම සම්බන්ධතාවය. දින 8ක් තිස්සේ දිනකට පැය 9 බැගින් මිනිස්සු 10 දෙනෙක් වැඩ කරනවා. දින 8ක් දිනකට පැය 9 ගානේ මිනිස්සු 10 දෙනෙක්. එතකොට එක්කෙනෙක්ට යන කාලය හොයන්න නම් මේ ටික ඔක්කොම ගුණ කරාට පස්සේ එනවා එක්කෙනෙකුට මේ වැඩේ කරන්න ගත වෙන කාලය. දැන් අපිට තව මෙන්න මෙහෙම දෙයක්ත් කියලා තියෙනවානේ මේකේ. කළ යුතු වැඩක් නිම කිරීම. මිනිස්සු 6 දෙනෙක්. මිනිස්සු 6 දෙනෙකුට දිනකට පැය 12 ගානේ වැඩ කරලා වැඩිපුර දින කීයක් ගත වෙනවද කියලා තමයි අහන්නේ. අපි ඒකට හිතන ගුණ කිරීමත් එක්ක පැටලෙන ඉඳ y කියලා දාමු. y කියලා ගත්තොත් දින 8ක් තිස්සේ පැය 9 ගානේ මිනිස්සු 10 දෙනෙක් කරන වැඩක් මිනිස්සු 6 දෙනෙක් එක්ක දිනකට පැය 12 ගානේ වැඩ කරොත් වැඩිපුර වැඩ කරන්න වෙන දවස් ගණන තමයි අහන්නේ. දින ගණන කීයක්ද කියලා අහන්නේ. එතකොට මේ පළවෙනි එක අපි මේකෙන් බෙදන්න ඕනේ.
මේකෙන් බෙදුවම් පස්සේ අපිට එනවා මෙයාලට යන දින ප්‍රමාණය. මෙයාලට මේ වැඩේ කරන්න යන දින ප්‍රමාණය එනවා මේකෙන් බෙදුවම් පස්සේ. 12 වරක් 6 72යි 9 වරක් 8ක් 72යි. එතකොට අපිට මේකට මේක කපන්න පුළුවන්. 6 වරක් 12 72යි 9 වරක් 8ක් 72යි 72ට 72 කැපුවා. එතකොට අපිට එනවා දින 10ක් කියලා. මෙයාලට වැඩ කරන්න වෙන දින ප්‍රමාණය 10යි කියලා ආවා. එතකොට මෙයාලට විතරක් වැඩ කරන්න 9 වරක් 72යි. මෙයාලට කියලා තියෙනවනේ දින 8ක් තිස්සේ කියලා. පළවෙනි කණ්ඩායම වැඩ කරන්නේ දින 8ක් තිස්සේනේ. දැන් මෙයාලා දින 10ක් තිස්සේ වැඩ කරන්න ඕනිනේ. එතකොට මෙතන වැඩිපුර වැඩ කරන්න වෙන දින ගණන දින 2යි. දීර්ඝ ක්‍රමයකුත් තියෙනවා. ඔයාලට ඒකත් කියලා දෙන්නම්. මේක තේරුන්නේ නැහැ වගේ නම් එක්කෙනෙක්ට ගත වෙන දින ප්‍රමාණය හොයලා මෙතන මිනිස්සු 6 දෙනෙකුට කරන්න මිනිස්සු එක මිනිහෙක්ට යන දින ගණන හොයලා එක 6න් ගුණ කරලත් ගන්න පුළුවන් ආන්සර් එක. මෙහෙම කරගත්තාම ලේසියි. ඔයාලට මේ ක්‍රමය තේරුණාද? ඔහුටේශය ආන්සර් එක වැරදි ඇත. එතන ශිෂ්‍යත්ව ගණන් ඇදේ මිනිස්සු සංඛ්‍යාව දින ගණනින් ගුණ කරලා. මිනිස්සු සංඛ්‍යාව දින ගණනින් ගුණ කරලා මෙතන පැය ගණනකුත් දීලා තියෙනවානේ. ඒ පැය ගණන ගුණ කරාට පස්සේ පුතා එනවා එක මිනිහෙක්ට මේක වැඩ කරන්න යන දින ප්‍රමාණය. එහෙම බලලා මෙතන මිනිස්සු 6 දෙනෙකුට පැය 12ක් ඇතුළත කරන්න පුළුවන්. මිනිස්සු 6 දෙනෙක් පැය 12ක් වැඩ කරලා කොච්චර දින ගානක් යනවද කියන එකත් එහෙමත් හොයන්න පුළුවන්. ඒක ටිකක් දීර්ඝයි ක්‍රමය. දැන් මේ විදිහට හොයාගත්තට පස්සේ ලේසියෙන් අපිට හොයාගන්න පුළුවන්. මේකයි බෙදුවම් පස්සේ අපිට එනවා මෙතන අපිට හොයන්න ඕනි සංඛ්‍යාවට එන උත්තරේ දින ගණනනේ. හරි කියලා කියනවා. ආයි කියා දෙන්න දෙන්න. දින 8ක් තිස්සේ දිනකට පැය 9 ගානේ මිනිස්සු 10 දෙනෙක් නිව කළ යුතු වැඩක්
නිම කිරීමට මිනිස්සු 6 දෙනෙකුට දිනකට පැය 12 ගානේ වැඩ කරොත් දින කීයක් වැඩිපුර ගත වෙනවද කියන එක අහන්නේ අපිට. මෙයාලට යන දින ප්‍රමාණයයි අතර වෙනස තමයි අහන්නේ අපි. දැන් මෙයාලට යන දින ප්‍රමාණය මේකෙන් බෙදුවට පස්සේ මෙයාලට යන දින ප්‍රමාණය බෙදුවට පස්සේ මේක නෙවෙයි මේ දෙකෙන් එනවනේ ආන්සර් එක දීලා තියෙන්නේ දක්ක මෙච්චරයිනේ මේකට 6-12 විතරයි දීලා තියෙන්නේ. එතකොට ඒකෙන් බෙදුවට පස්සේ අපිට එනවා මෙතෙන්ට එන්න ඕනි ගාන. දෙකෙන් තුනේම දෙකයි තුනේම තුනයි දෙකයි හතරයි කියනවා හතරයි දෙකයි තුනයි එතකොට කොහොමද 10යි කියලා ආන්සර් එක එනවා. මේ 10යි කියලා ආන්සර් එක ආවේ මෙයාලට යන දින ප්‍රමාණය. මෙයාලට මේ එකම කාර්යයක් මේ දෙගොල්ලන්ම කරන්නේ. එතකොට මෙයාලට යන දින ප්‍රමාණය තමයි මේ ආවේ. මෙයාලට දින 10ක් ගත වෙනවා. මෙයාලට කියන දින 8යිලු ගත වෙන්නේ. එතකොට අපි වැඩිපුර යන දින ප්‍රමාණය 2යි කියලා හොයාගත්තා. නවත්තන්න. තව ගානක් හදනකොට ඔයාලට තේරෙයි. Okay. ලියා ගන්න. කිසියම් කාර්යයක් නිම කිරීමට වස්තිට දින 10කුත් කිසියම් කාර්යයක් නිම කිරීමට වස්තිට දින 10කුත් අමරබන්දුට දින 12කුත් රැට්ටාට දින 15කුත් ගත වේ. ආයිමත් කියන්නම්. කිසියම් කාර්යයක් නිම කිරීමට වස්තිට දින 10කුත් අමරබන්දුට දින 12කුත් රැට්ටාට දින 15කුත් ගත වේ. ඔවුන් තිදෙනාටම එකතු වී එම කාර්ය නිම කිරීමට ගතවන දින ගණන සොයන්න. ආයිමත් කියන්නම්. කිසියම් කාර්යයක් නිම කිරීමට වස්තිට දින 10කුත් අමරබන්දුට දින 12කුත් රැට්ටාට දින 15කුත් ගත වේ. ඔවුන් තිදෙනාටම එකතු වී එම කාර්ය නිම කිරීමට ගතවන දින ගණන සොයන්න. අපි බලමු.
මෙතන කියලා තියෙන්නේ කිසියම් කාර්යයක් නිම කිරීමට වස්ති කියන පුද්ගලයාට දින 10ක් ගත වෙනවලු. දින 10ක් ගත වෙනවලු. ඒ යා තනියම කරොත්නේ අමරබන්දුට දින 12ක් ගත වෙනවලු. අමරබන්දුට දින 12ක් ගත වෙනවලු. ඒ වගේම රැට්ට කරෝතින් මේක දින 15ක් ගන්නවලු. දැන් මේක තුන්දෙනාම එකතු වෙලා කරනවාටම ඔවුන් තිදෙනාටම එකතු වී කාර්ය සිද්ධ කරන්න ගත වෙන දින ගාන තමයි අහන්නේ. දැන් මේ වැඩේ සම්පූර්ණ එකක් වෙන්න මෙයා 10න් එකකුයි මෙයා 12න් එකක් විදියටයි මෙයා 15න් එකක් විදියටයි අපි සලකනවා. එතකොට මේ තුන්දෙනාම එකතු වෙලා කරන හින්දා අපි මේ ටික එකතු කරනවා. අපි බලමු එකතු කරනවා. 10යි 12යි 15යි. කුඩා පොදු ගුණාකාරය ගන්න ඕනේ. අපි භාග සංඛ්‍යාවක් එකතු කරනකොට අපි 10යි 12යි 15යි පහයි විදිහටම වෙනවා 3යි 15යි දෙදුම 5යි 1යි 3 5යි කියලා ආවා. එතකොට 5න් දෙදුම 1යි 1යි දෙවරක් දින 4යි අතුරක් 3යි 12 5 60යි නේද? කුඩා පොදු ගුණාකාරයේ ගන්න විදිය ඔයාලට චුට්ටක් මතක් කරේ. එතන 10යි 12යි 15යි කියන්නේ නේ. 15න් 1යි. එතන 6යි 5යි 4යි එනවා 60 6යි 5යි 15ක් එනවා. මේ භාග සංඛ්‍යාව ලියාගත්ත එක සුළු කරගත්තා. එක අනිත් පැත්ත ගහන්න ඕනේ අපි. එකෙන් එක බෙදීම එක කියන එක මේ තියෙන්නේ. අපි ඒක ගුණ කිරීමක් කරන්න ඒක අපි බෙදා ගන්නවා. එතකොට 60 බෙදීම 15. දින 4යි උත්තරේට එන්නේ. තේරෙන්නේ නැතුවදී ඔයාලට මේ දින මේ තුන්දෙනාම එකතු වෙලා මේ එක්කෙනෙක් මෙයා කරනවා නම් දින 10කුයි 12කුයි 15කුයි මේ තුන්දෙනාට යනවලු වෙන වෙනම වැඩේ කරොත් තුන්දෙනාම එකතු වෙලා වැඩේ කරනකොට අපි මේක භාග සංඛ්‍යා විදියට ගන්නවා. මෙයා 10න් එකක් කරනවා, මෙයා 12න් එකක් කරනවා, මෙයා 15න් එකක් කරනවා කියලා. ඊට පස්සේ අපි තුන්දෙනාම එකට එකතු කරගන්න ඕනේ. හින්දා මේ තුන එකතු කරගත්තා. එතකොට 60න් 15ක් ආවා. අපි ඒක ඒකේ ප්‍රතිලෝමය අරගෙන බෙදා ගන්නවා. එතකොට අපිට එනවා ආන්සර් එක 4යි කියලා. තුන්දෙනාම එකතු වෙලා කරනවා නම් දින 4කින් කරන්න පුළුවන් වැඩේ. හරි කියලා කියන්න. ඕකේ.
අපි තව ගානක් ලියා ගනිමු. ලියා ගන්න. කිසියම් ආයතනයක ලිපි ප්‍රමාණයක් කිසියම් ආයතනයක ලිපි ප්‍රමාණයක් 1.3.5 යන අනුපාතයට කිසියම් ආයතනයක ලිපි ප්‍රමාණයක් 1.3.5 යන අනුපාතයට A, B හා C අතර බෙදූ විට A, B හා C අතර බෙදූ විට Bට වඩා ලිපි 100ක් Cට ලැබුණි. Bට වඩා ලිපි 100ක් Cට ලැබුණි. බෙදූ ලිපි ගණන සොයන්න. ආයෙත් මං ගාන කියන්නම් පුතා. කිසියම් ආයතනයක ලිපි ප්‍රමාණයක් 1.3.5 යන අනුපාතයට A, B හා C අතර බෙදූ විට Bට වඩා ලිපි 100ක් Cට ලැබුණිලු. Bට වඩා ලිපි 100ක් Cට ලැබුණි. බෙදූ ලිපි ගණන සොයන්න කියලා තමයි අපෙන් අහන්නේ. try කරලා බලන්න පුතා. chat එකට දාන්න. ගන්න තියෙන කියලා නෑ පුතා. මේක අනුපාත ගණනක්. මේ වගේ ඔයාලා බය වෙන්න එපා. දැන් අපි මේ අද අනුපාත ගණන් පටන් ගත්ත විතරයිනේ. අපි මේ ටිකේම අනුපාත වලින් මම ඔයාලට ගණන් දෙන්නම්. නිකන් එච්චරම ෆැමිලිය නෑනේ. අපිට දැන් සමීකරණයක් වගේ නම් ඔයාලට සාමාන්‍යයෙන් ඒ ගණන් අහු වෙනවා. දැන් මේ වගේ රටාවල ගණන් ටිකක් අමුතුයි. අර බුද්ධි පරීක්ෂණ වලට වගේ යන ඔයාලගේ නිකන් තාර්කික දැනුම පරීක්ෂා කරන්න වගේ තමයි මේ දේවල් අහන්නේ. ඒ හින්දා ටිකක් මේක ගණන් ටිකක් හදනකොට මේක හරියනවා. එකපාරටම ඔයාලට මේක සමීකරණයකින් හදන්නද කියලා වගේ හිතෙන්න පුළුවන්. ඒ වුණාට අපි බලමු කොහොමද මේක හදන්නේ කියලා. අනුපාත ගාන. කිසියම් ආයතනයක ලිපි ප්‍රමාණයක් 1.3.5 අනුපාතයට A, B හා C අතර බෙදලා තියෙනවලු. ඔන්න ඔච්චරයි පුතා. අපිට සම්පූර්ණ විස්තරයක් දීලා තියෙන්නේ මෙච්චරයි. ඒ වුණාට අපිට දැන් මෙහෙම වැදගත්ම දේ කියලා තියෙන්නේ ඊට පස්සේ Bට වඩා ලිපි 100ක් Cට ලැබුණලු. Bට වඩා ලිපි 100ක් Cට ලැබුණලු. දැන් අපි අනුපාත ගානක් සාමාන්‍යයෙන් හදනකොට අපි බලනවානේ භාග විදියට ලියනවා. අපි අනුපාත ගානක් භාග විදියට ලියනවා. ඒ වගේම මේ ටික අපි ඊට පස්සේ එකතු කරගෙන මෙහෙමනේ ලියන්නේ. 5යි 3යි 8යි 1යි 9යිනේ. මෙතන හරියට නම් 9න් 1 කියලා එකක් තියෙනවා. ඊට පස්සේ 9න් 3 එක්කෙනෙක්ට ගිහින් තියෙන 9න් 1ක ප්‍රමාණයක්, අනිත් එක්කෙනා 9න් 3ක ප්‍රමාණයක් සහ අනිත් එක්කෙනා 9න් 5ක ප්‍රමාණයක් විදිහට මම මේ පැත්තට ලියන්නේ. ඔයාලට පේන්නේ නෑනේ. 9න් 1ක ප්‍රමාණයක්, 9න් 3ක ප්‍රමාණයක් සහ 9න් 5ක ප්‍රමාණයක් විදිහට තමයි මේ ලියුම් ටික බෙදලා තියෙන්නේ කියලා කියන්නේ. අපෙන් අහලා තියෙන්නේ සම්පූර්ණ බෙදූ ලිපි ගණන සොයන්නනේ. එතකොට අපි ඔක්කොම ලිපි කීයක් බෙදලාද කියලා හොයන්න ඕනි. දැන් වැදගත්ම කාරණාව මෙතන දීලා තියෙනවා. Bට වඩා ලිපි 100ක් Cට ලැබුණලු. Bට වඩා ලිපි 100ක්. එතකොට Bට වඩා
සීට කොච්චරද ගිහින් තියෙන්නේ? සීට 9න් 5ක ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. බීට 9න් 3ක ප්‍රමාණයක් ගිහිල්ලා තියෙනවා. ඒ දෙක අතර වෙනස 9න් 2යි. 9න් 3යි 4යි 5යි කියනකොට 2යිනේ. 9න් 2ක ප්‍රමාණයක්. 9න් 2ක ප්‍රමාණයක් ඔන්න අපි නේ. බීට වඩා ලිපි 100ක් සීට ලැබුණලු. බීට වඩා 9න් 2ක් තමයි සීට ගිහින් තියෙන්නේ. ඒ කියන්නේ 9න් 2ක් කියලා කියන්නේ ලිපි 100ක්. එතකොට 9න් 1ක් කියන්නේ ලිපි 50ක් නේද? එහෙනම් සම්පූර්ණ ලිපි ගණන කීයද? 9න් 9ම හොයන්න එපයි. එතකොට මේ 50 9න් ගුණ කරන්න ඕනේ. 450යි නේ. ලිපි ප්‍රමාණයක් තියනවලු එක්තරා A B හා C අතර බෙදලා තියෙනවා 1:3ට 5ක් කියන අනුපාතයට. ඒ කියලා කියන්නේ එක් කෙනෙකුට 9න් 1ක් 9න් 3ක් 9න් 5ක් විදියට තමයි බෙදලා තියෙන්නේ. Bට වඩා Cට ලිපි 100ක් ලැබුණලු. Cට ලිපි 100ක් ලැබුණලු. ඒ කියන්නේ B හා C අතර වෙනස තියෙනවා 9න් 2ක 9න් 2ක වෙනසට 100ක් කියලා කියනවා. එහෙනම් 9න් 1ක් කියන්නේ 50යි. අපෙන් අහලා තියෙන්නේ සම්පූර්ණ ලිපි ගණන කියන්නේ 9න් 9 හොයන්න අපි 50 9න් ගුණ කරගත්තා. එතකොට අපිට එනවා සම්පූර්ණ ලිපි 450ක් කියලා.